COVID-19 ගෝලීය වසංගතයත් එක්ක සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් ඔබටත් මටත් හැම කාර්යකම සුපුරුදු රටාවන්ගෙන් ටිකක් බෙදලා නුපුරුදු රටාවන්ට හුරු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නව රටාවන් එක්ක එකතැන නැවතිලා රාමුගත වෙලා ඉන්නේ නැතිව උඩුගම් බලා යන්න පුළුවන් වෙන තැනදී තමයි අපේ සාර්ථකත්වයේ අරුණළු විහිදුවාලන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් PT production අපිත් Zoom තාක්ෂණය ඔස්සේ අපේ වැඩ කටයුතු මේ විදිහට ආරම්භ කරන්න හිතුවා. අද අපේ YouTube channel එකේ first interview විදිහට අපි ආරාධනා කරා කවිඳු චාමේන්ද්‍ර ඉලංගකෝන් අයියට. ආයුබෝවන් කියා පිළිගන්නවා අයියා. ආයුබෝවන් නංගි. COVID-19 එක්ක මේ දවස්වල කොහොමද අයියගේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? මම නම් මේ දවස්වල බාහිර වැඩ කටයුතු වලින් අයින් වෙලා මගේ අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දීලා තියෙනවා. ඉතින් මේ කොවිඩ් හින්දා අපි ගෙදරටලා පරිස්සමින් ඉන්න ඕනේ. ඒ හින්දා මමත් ගෙදරටලා පරිස්සමින් ඉන්නවා. ඔව්. ඉතින් මං අයියගෙන් අහුවොත් කවුද මේ කවිඳු කියන්නේ කියලා? මොකක්ද අයියා දෙන උත්තරේ? මගේ නම කවිඳු චාමේන්ද්‍ර ඉලංගකෝන්. මම ඉන්නේ තමුත්තේගම් ප්‍රදේශයේ. මගේ පවුලේ අම්මා තාත්තා අයියා ඉන්නවා. ඉතින් මට අවුරුදු 19යි. මම ඉගෙන ගන්නේ වලිසිංහ අශ්වන්ත විද්‍යාලය අනුරාධපුර. ඉතින් ඕවා තමයි මගේ විස්තර. හරි. 2019 ආසියානු කෙටි චිත්‍රපට තරගාවලියේ ශ්‍රී ලංකාවේ හොඳම කෙටි චිත්‍රපටලාභියා සහ ආසියානු හොඳම කෙටි චිත්‍රපට 10 අතරට තේරීපත් වුණු කෙටි චිත්‍රපටලාභියා වෙන්න අයියට අවස්ථාව හිමි වෙනවා. ඉතින් ඒ ජයග්‍රහණ ගැන සඳහන් කළොත් ඒක 2019 තමයි මට ඒ ජයග්‍රහණය හම්බුනේ. ඉතින් 2019 හමු වුණාට මම 2018 ඉඳන් 2017 ඉඳන් මම උත්සාහ කරනවා ඒ තරගාවලියට සහභාගී වෙන්න. ඉතින් මම මුලින්ම එම තරගාවලියට අයිදුම් පත්‍ර යොමු කරන්නේ 2017 වර්ෂයේ. 2017 වර්ෂයේ යොමු කරාට මට එම තරගයට ඇතුල් වෙන්නවත් ඒ අවසන් 100 දෙනාටවත් මට එන්න අපහසු වුණා. ඉතින් මම උත්සාහය අතහැරියේ නැහැ. මම 2018 වර්ෂයේදී ඒ සඳහා මගේ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරලා මම ආයුධම් පත්‍රයක් දැම්මා. ඉතින් මම මගේ කෙටි චිත්‍රපටයේ තේරලා අවසන් 100 අතරට ආවා. නමුත් එතනින් මට අවසන් 30 දෙනා අතරට එන්න අපහසු වුණා. ඊට පස්සේ මම 2019 වර්ෂයේ උත්සාහ කරා. මට ඉතින් ඒ වර්ෂයේ අවසන් 30 දෙනා අතරට එන්න පුළුවන් වුණා. ඊට පස්සේ අවසන් 10 දෙනා අතරටත් ඇවිල්ලා ඒ අතරින් හොඳම 3 දෙනා අතරට එන්න පුළුවන් වුණා. ඉතින් මම කියන්න ඕනේ රටවල් 48ක් අතරින් කෙටි චිත්‍රපට 1890ක් අතරින් මගේ කෙටි චිත්‍රපටය තේරුණා. ඉතින් ගොඩක් සතුටුයි. මොකද මෙවැනි තරගාවලියක් ලංකාවට සීමා නොවි ආසියානු තරගාවලියකින් ජයග්‍රහණය කිරීමට එය මාලද ලොකු භාග්‍යයක්. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න මගේ විද්‍යාලයට අනුරාධපුර වලිසිංහ අශ්වන්ත විද්‍යාලයට. ඒ වගේම විශේෂ ස්තුතියක් කරනවා මගේ මාධ්‍යංශයේ භාර ගුරු මෑණියන්ට, ඉනෝකා ගුණවර්ධන ගුරු මෑණියන්ට. මොකද මිස් නිසා තමයි මම කෙටි චිත්‍රපට ශාස්ත්‍රයට එන්නේ. ඉතින් පාසල් ශාස්ත්‍රයට විතරක් ඔබට ගොස් මම ආසියානු තරගාවලිය දක්වා ගියේ මගේ මිස් ඉඳලා. ඉතින් මම මිස්ට ගොඩක් ස්තුතියන් දෙනවා මේ අවස්ථාවේදී. හොඳයි අයියා. තාක්ෂණික අංශයේ නැත්නම් IT side එකෙන් අයියා ලැබපු ජයග්‍රහණ ගැන සඳහන් කිරීමක් සිදු කළොත්. ඔව් 2020 වර්ෂයේ ICT ආයතනය මගින් පවත්වන සෑම වර්ෂයකදීම තොරතුරු තාක්ෂණ ළමා ව්‍යවසායකයා තරගය. ඉතින් ඒ තරගාවලියෙන් මම හොඳම ළමා ව්‍යවසායකයා බවට පත් වෙනවා තොරතුරු තාක්ෂණ අංශයේ ස්කූල් කැටගරි යටතේ. ඉතින් ඒ සඳහා මම ඉදිරිපත් කළේ අපේ පාසල ස්මාර්ට් ස්කූල් සංකල්පයෙන් මම පාසලට හඳුන්වා දුන්නා. ඒ මගින් තමයි මම හොඳම පාසල් තොරතුරු තාක්ෂණ පාසල් ළමා ව්‍යවසායකයා බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා කියන්න ඕන පළාත් 9ක්
දිස්ත්‍රික්ක 25ක් අතරින් හොඳම පියසාගයා බවට පත්වීමට මට එතනදී හැකි වුණා. ඒ සඳහා මම ස්තුතිවන්ත වෙනවා මගේ විද්‍යාලයේ ICT සෙක්ෂන් එකට. ඒ වගේම මගේ සහෝදරයාටත් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඒ පිළිබඳව තවත් විස්තරයක් කිව්වොත් මම ඒ ස්මාර්ට් ස්කූල් සංකල්පයේ ෆස්ට් ස්ටෙප් එක විදිහට ආරම්භ කරේ පාසල තුල ජංගම මුදුකාංගයක් හා ඩේටාබේස් එකක් හදලා පාසල තනි සියලුම විස්තර ඒ තුලට රඳවා තොරතුරු තාක්ෂණික පාසලක් ලෙසට තමයි මම දියත් කරේ. ඉතින් ඒ සාර්ථක වෙලා අද එම තරගාවලියෙන් මට ජයග්‍රහණය කරන්න හැකි වුණා. මොකද තවත් විශේෂත්වයක් තමයි මම අනුරාධපුර ප්‍රදේශ ජීවත් වෙන ළමෙක්. ඉතින් අනුරාධපුර පාසලකින් ඒ වගේම කොළඹ පාසල් ගාල්ල මාතර ඔය වගේ පාසල් අභිභවා ගිහිල්ලා මම අනුරාධපුර නගරය ජයග්‍රහණය කිරීමට මට හැකි වුණා. ඒකත් මට ලොකු අවස්ථාවක්. මොකද සමහර දේවල් වලදී මට අවස්ථාවල් හම්බුනේ නැහැ. ඉතින් මේක මට ලොකු අවස්ථාවක් වුණා ලංකාව ජයග්‍රහණය කරන්න. හොඳයි. එතකොට දැන් ෂෝට් ෆිල්ම් සයිඩ් එකකින් ඒ වගේම IT සයිඩ් එකකින් දැවන්ත කඩයින් ජයග්‍රහණය කරලා දැවන්ත කඩයින් පසු කරලා අයියා ජයග්‍රහණ ගොඩක් අත්පත් කරගෙන තියෙනවා. මේ හැරුණු විට මොනවද අයියට තියෙන දක්ෂතා? මම කෙටි චිත්‍රපටාංශයට එන්න ඉස්සෙල්ලා මම ඡායාරූපාංශයෙන් තමයි තරගාවලි වලට සංවිධා ඉදිරිපත් වුණේ. ඉතින් ඒ අතරින් මම ජයග්‍රහණය කරගත්ත අවස්ථාව ගත්තොත් 2016 2017 2018 මේ වර්ෂ තුනේදීම පාසල් අතර තිබ්බ තරගවලින් මට හොඳම ඡායාරූප ශිල්පියා බවට සම්මාන හම්බෙලා තියෙනවා. එතනින් පස්සේ තමයි මම කෙටි චිත්‍රපටාංශයට එන්නේ. මගේ මුල් අවධිය තමයි ඡායාරූප ශිල්පියෙක් විදිහට තමයි මම පාසලේදී ඒ වැඩ කටයුතු කළේ. ඒ වගේම මම සංගීතාංශයේද පාසලේ සිටියා. ඒ වගේම ඒනුත් මම සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දෙවන ස්ථාන වගේ ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඔය දෙක තමයි මගේ අර ශේෂ්ත්‍ර හැරුණු විට මගේ තියෙන දක්ෂතා වලට එන්නේ. ඔව්. මේ ශේෂ්ත්‍ර හරහා දක්ෂතා ඔබමට්ටම් කරගනිමින් යන ගමන් මගේදී අධ්‍යාපනික වශයෙන් සපුරාගත් සුදුසුකම් ගැන සඳහන් කිරීමක් කළා. මම මේ දවස්වල මගේ උපාධිය සම්පූර්ණ කරමින් ඉන්නවා. HND එක ලන්ඩන් මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි එකේ. මම software engineering කැටගරි එක තමයි යටතේ තමයි යන්නේ. ඉතින් ඒක තමයි මගේ ඉදිරි බලාපොරොත්තුව. ඒකෙන් මම මේ දවස්වල මේ අධ්‍යාපන කටයුතු වලින් නියැලෙමින් ඉන්නවා. පාසල් මට්ටමිනුයි සමස්ත ලංකා මට්ටමිනුයි අය දරපු තනතුරු මොනවද? පාසල් මට්ටමින් මම 2019-2020 වර්ෂයේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට කටයුතු කළා. ඒ වගේම විද්‍යාලයේ මාධ්‍යාංශයේ සභාපති ධූරය දරුවා. ඊටත් අමතරව සමස්ත ලංකා මට්ටමින් ගත්තොත් මම it.cad.lk කියන ආයතනයේ සභාපති ධූරය හිටපු සභාපති ධූරය ලැබුවා 2019 වර්ෂයේ. ඒ වගේම මේ නව වර්ෂයේ මට ලැබුණා තවත් අලුත් පෝස්ට් එකක් සමස්ත ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමේ සභාපති ධූරය මේ වසරේ මට ලැබුණා. ඉතින් ඕවා තමයි මගේ පාසල් මට්ටමින් සහ ජාතික මට්ටමින් තියෙන තනතුරු. සමස්ත ලංකා පාසල් මාධ්‍ය සංගමේ වර්තමාන සභාපති විදිහට මේ දවස්වල මොනවද ඒකේ සිද්ධ වෙන වැඩ කටයුතු අයියේ? මේ වසරේ අපි මුල පාසල් රෙජිස්ටර් කරා මාධ්‍ය පාසල්. ඇත්තටම අපිත් එක්ක පාසල් 100කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේ දවස්වල නම් විශේෂ කාර්යයක් සිදු නොවුණත් අපි වර්ෂ අවසානයේ සිදු කරන්නට ඉන්නවා ලංකාවේ දුෂ්කර පාසලකට මාධ්‍යංශයක් සාදා දීලා ඒ ළමයිට වැඩමුළුවක් පවත්වන්න. ඉතින් ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ විදියට තිබුණේ. ඉතින් ඒ වගේම වර්ෂ අවසානයේදී එයින් පසුව තවත් කම්පිටිෂන් එකක් පවත්වන්න සියලු පාසල් අභිමුඛ කරලා කම්පිටිෂන් එකක් පවත්වන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ ක්‍රියාවන් එක්ක පාසල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ඉතා ක්‍රියාකාරීව මේ දවස්වල කටයුතු වෙමින් සිදු වෙනවා. අපිට දැනගන්න ලැබුණා අයියා සමාජ සුබ සාධකයෙක් කියලා.
අයිය කණ්ඩායමක් හදලා තියෙනවා ගමට තාක්ෂණය කියලා. ඒකේ වර්තමාන ඩිරෙක්ටර් විදිහට අයිය කටයුතු කරනවා. ඒ ප්‍රොජෙක්ට් එක ගැන සඳහන් කිරීමක් කළොත්. මම ගමට තාක්ෂණය ව්‍යාපෘතියට ඉස්සෙල්ලා තව ව්‍යාපෘති 3ක් ගැන කතා කරන්නම්. ගමට තාක්ෂණ ව්‍යාපෘතිය හැදුණු විදිය 2017 වර්ෂයේදී තමයි එක ව්‍යාපෘතියක් ආරම්භ කරනවා විමර්ශන සෞඛ්‍යාර්ථ පදනම කියලා. මේකෙන් ලංකාවේ ඉන්න අසරණ අය සඳහා තමයි අපි උදව් කරන්නේ. අපේම ටීම් එකක් හදාගෙන මගේ යාළුවෝ නෑදෑයෝ මේ හැමෝම එකතු වෙලා ඊට පස්සේ තමයි මම ගමට තාක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ ලංකාවේ මේ ගම්බද ප්‍රදේශය ටාගට් කරලා. ඒ සඳහා මගේ යාළුවෝ තමයි වැඩිපුරම ඉන්නේ එකේ. මම එයාලට මේ අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. මොකද ගොඩක් ව්‍යාපෘතිවලදී මගේ යාළුවෝ තමයි උදව් කරේ. මොකද මගේ ප්‍රදේශයේ යාළුවෝ විතරක් නෙවෙයි මේ ගමට තාක්ෂණ ව්‍යාපෘතිය ඇතුලේ ඉන්නේ. ලංකාව පුරා මේ දිස්ත්‍රික්ක ගණනාව තුල මගේ යාළුවෝ ඉන්නවා මේ ව්‍යාපෘතිය තුල. ඒ සඳහා ඒ නිසා තමයි මේ ගමට තාක්ෂණ ව්‍යාපෘතිය ටිකෙන් ටික දියුණු වෙන්නේ. ඉතින් අපේ ගමට තාක්ෂණ ව්‍යාපෘතිය ආරමුණ කිව්වොත් ගම දියුණු කිරීම තමයි අපේ ආරමුණ. ගමේ පාසල තමයි අපේ ප්‍රධාන ටාගට් එක. මොකද ගමයි නගරය කියන්නේ නිකන් ඇමරිකාවේ ලංකාවයි වගේ. ඉතින් අපිට ඕනේ මේ නගරේ තියෙන නගරේ පාසලක තියෙන පහසුකම් ගමටත් දෙන්න. මොකද ගමකට ගියපුවාම ඒ තියෙන දුෂ්කරතා දැක්කාම මොනවද අපිට අඩු කියලා හිතෙනවා. ඉතින් අපිට අවශ්‍ය මේ ගමට තාක්ෂණ ව්‍යාපෘතියෙන් මේ ගමත් නගරයත් එකම සේදමාවතකට ගේන්න. ඉතින් ඒ සඳහා අපි දැනට ව්‍යාපෘති 40ක් දියත් කරලා තියෙනවා ලංකාව පුරා. ඒ වගේ මේ අවුරුද්දේ කියන්න ඕනේ විශේෂම විශාල කාර්යයක් කරා. ඒ තමයි නොච්චියාගම විප්ලවගම විද්‍යාලයට අඩුව පැවති තාක්ෂණාගාරයක් අපි එකතු වෙලා හැදුවා. කම්පියුටර්ස් 6කින් යුක්ත. ඉතින් ඒක තමයි මේ අවුරුද්දේ කරපු ලොකුම වැඩේ. ඉතින් ඒ සඳහා මගේ කණ්ඩායමේ සියලුම සමාජිකයන් මේ සඳහා දායක වුණා. අපේ මේ සඳහා කිසිම මූල්‍ය ආයතනයක් දේශපාලනයක් කිසිම වෙනම කියන්නේ සල්ලි තියෙන කවුරුත් මේ සඳහා එකතු වුණේ නැහැ. ඔක්කොම සාමාන්‍ය ජනතාව එකතු වෙලා තමයි මේ දේ කරේ. මේකේ අපි සල්ලි එකතු කරන්න ප්‍රධාන මූල්‍ය තමයි රුපියල් 100ක් තමයි අපි එක්කෙනෙක්ගෙන් එකතු කරේ. අපි රුපියල් 100 ජනවාරි 18 තමයි එකතු කරන්න ගත්තේ. අපි පෙබරවාරි 17 වෙනි මේ මාසයක් තුල රුපියල් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් හොයාගත්ත මේ ලංකාවේම ඉන්න මිනිස්සු අතරින් සාමාන්‍ය මිනිස්සු අතරින්. ඉතින් අපිට ගොඩක් සතුටුයි මගේ යාළුවෝ හැම දිස්ත්‍රික්කෙම ඉන්න යාළුවෝ මේ කණ්ඩායමේ ඉන්න සමාජිකයන් එයාලගේ වැඩත් පාඩු කරගෙන මේ සඳහා සල්ලි එකතු කරන්න පටන් ගත්තා. ඉතින් මේ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් හොයාගත්තා. ඒ සල්ලි වලින් තමයි අපි කම්පියුටර්ස් අරන් දුන්නේ. ඉතින් ඒක තමයි මේ ගමට තාක්ෂණයේ සිදු වුණු විශාලතම කාර්යය. ඉතින් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ වගේ වැඩ කරන්න. ඒ වගේම මේ සැරේ කරේ 39 40 වෙනි ප්‍රොජෙක්ට් එක. ඒත් එක්කම තව ව්‍යාපෘතියක් පටන් ගත්තා ජීවිතයේ ජයගමු අපේ පාසලෙන් කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය වෙන්නේ දුෂ්කර පාසල් වලට සම්බන්ධ A level O level ටාගට් කරලා නගරේ ඉන්න ප්‍රවීණ ගුරුවරු එක්කගෙන ගිහිල්ලා සම්මන්ත්‍රණ පවත්වන එක. ඉතින් ඒ ව්‍යාපෘතිය පටන් ගත්තා අපි ගිය මාසේ පෙබරවාරි මාසේ 10 වෙනිදා එප්පාවල දුටුගැමුණු විද්‍යාලයෙන් ගණිත සම්මන්ත්‍රණය තමයි අපි ආරම්භ කරේ. ඒ සඳහා ප්‍රවීණ ගුරුවරු සම්බන්ධ වුණා. ඉතින් ඒ වගේ තවත් ව්‍යාපෘතියක් තමයි ජීවිතයේ ජයගමු අපේ පාසලේ ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය ගමට තාක්ෂණ ඒකාබද්ධ ව්‍යාපෘතියක්. මේ ඔක්කොම දැන් ඒකාබද්ධ වෙවි යන්නේ මොකද අපි හැම ටාගට් එකක්ම කරේ මේ ගම්බද ප්‍රදේශය. ඒත් එක්කම තව ව්‍යාපෘතියක් පටන් ගත්තා සිහිනයට ඉඩක් කියලා. ඒ ව්‍යාපෘතිය වෙන්නේ අහිංසක අසරණ මිනිස්සු ඉන්නවා මේ කොවිඩ් වසංගතේ කාලේ. ඒ වගේම තමන්ගේ බෙහෙතක් හේතක් ගන්න බැරුව කිසිදු උපකාරයක් හොයාගන්න බැරුව ඉන්න ජනවර්ගයක් ඉන්න අපේ ලංකාවේ. ඉතින් එයාලට උදව් කරන්න තමයි මේ සිහිනයට ඉඩක් කියන ව්‍යාපෘතිය අපි ආරම්භ කරේ. ඉතින් ওই ව්‍යාපෘති 4ත් එක්ක තමයි මගේ වැඩ කටයුතු යන්නේ. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ දිස්ත්‍රික්ක ගණනාව පිරිසට. මොකද එයාලා හින්දා තමයි මේ අපි වැඩක් කරන්නේ මිනිස්සු වැඩක් දකින්නේ.
ඉතින් ඕවා තමයි ගමට තාක්ෂණ ව්‍යාපෘතියෙන් වෙන්නේ. ගමට තාක්ෂණ ව්‍යාපෘතිය කවදා හරි ලංකාවේ රාජ්‍ය ව්‍යාපෘතියක් වෙනතුරු වෙනතුරු මගේ අපි ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යනවා. මොකද මගේත් බලාපොරොත්තුව මේ ව්‍යාපෘතිය රාජ්‍ය ව්‍යාපෘතියක් බවට පත් කරන්න. එතකොට මේ ව්‍යාපෘතිය මගින් අපිට ලංකාවේ සිටින මේ ගම්බද ප්‍රදේශවල ඉන්න ඉගෙන ගන්න පුළුවන් දක්ෂ නංගිලා මල්ලිලාට උදව් කරන්න පුළුවන් වෙන්න කියලා ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. හොඳයි. අපි දන්නවා ඕනම ශාස්ත්‍රයක ඕනම කෙනෙක් ඉස්සරහට එද්දී අපිට එන්න තියෙන පාර සම තනිතලාවක් නම් වෙන්නේ නැහැ. කරදර බාධක අභියෝග අපි හැමෝට එනවා. ඉතින් දැන් සඳහන් කළා වගේ දැවන්ත ව්‍යාපෘති 4ක්. ඒ වගේම ඵලදායි ව්‍යාපෘති 4ක්. ඒ වගේම දැවන්ත ජයග්‍රහණ රසක් සමග අයියා අද දක්වා ඇවිල්ලා තියෙන මේ තැනට එනකොට අයියට මුහුණ දෙන්න සිදුවෙච්ච අභියෝග මොනවද? අයියා ඒවට සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද කියලා අපිත් එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්න අයියට දැන් අවස්ථාව තියෙනවා. ඔව්. කුඩා කාලේ නම් ඇත්තටම එහෙම ලොකු අදහසක් තිබ්බේ නැහැ. මට ටිකෙන් ටික ලොකු වෙද්දි තමයි දැනුම් තේරුම් ගත්තේ මේක නෙවෙයි ජීවිතය කියලා. පොඩි කාලේ ඉඳන් අපේ මොළවලට දාන්නේ උඹ ડોක්ටර් වෙයන්, උඹ ඉංජිනේරුවෙක් වෙයන්, උඹ බිස්නස්මන් කෙනෙක් වෙන්න. ඒ වගේම වෙන වෙන ශාස්ත්‍ර වලට තමයි අපේ මේ අධ්‍යාපන ක්‍රමේ හැදිලා තියෙන්නේ. ඉතින් මමත් එහෙම ආපු කෙනෙක්. මොකද මමත් පොඩි කාලේ වෛද්‍යවරයෙක් වෙන්න තමයි හිතාගෙන හිටියේ. ඒ සඳහා තමයි සියලු කැපකිරීම් කළේ. හැබැයි මේ යන ජීවිතයත් එක්ක හිතෙනවා මේක නෙමෙයි ජීවිතය කියලා. මොකද මගේ අම්මටයි තාත්තටයි මට උගන්වන්න සල්ලි තිබ්බට තවත් අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි ඒ ළමයිට උගන්වන්න සල්ලි නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම දැකපු දේ මේ ජීවිතේ. ඉතින් මොකද ඕනම රටක දුප්පත් පොහොසත් දෙකක් ඉන්නවා. ඉතින් ඒ කිසිම දෙයක් කරගන්න බැරි ඒ නංගිලා මල්ලේට මොකද දක්ෂතාවය තිබ්බත් ඒ මූල්‍ය පැත්ත නැත්තම් ඉස්සරහට යන්න බෑ. මොකද නිදහස් අධ්‍යාපනයක් රටේ තිබ්බත් ඒ නිදහස් අධ්‍යාපනයක් ටිකෙන් ටික දැන් මූල්‍ය වෙලා. ඉතින් ඒ හින්දා මට ඕන උනේ ඒ ඉගෙන ගන්න පුළුවන් ඒ මූල්‍ය අවශ්‍යතාවය නැති නංගිලා මල්ලේට උදව් වෙන්න. ඉතින් ඒත් එක්කම බාධා ආවා ඇත්තටම. ඒවා කියන්නට ගත්තොත් මේ වෙලාව මදි. මොකද ඉස්සර මාව ගණන් ගත්තේ නැති කට්ටිය දැන් එනවා මගේ ළඟටම මාත් එක්ක කතා කරලා මේ වැඩවලට සම්බන්ධයෙන්. ඉතින් මට කියන්න තියෙන්නේ දෙන්න තියෙන ආදර්ශය තමයි Tamanට වටිනාකමක් නැත්තම් ඒ ජීවිතයෙන් කවුරුත් අපිව ගණන් ගන්නේ නැහැ. අපි වටිනාකමක් අපි හදා ගන්න ඕනේ. එතකොට තමයි මේ හැමෝම අපි ගාවට එන්නේ. මම උදාහරණයක් ඉදිරියට ගත්තොත් මම එහෙම අපහාස නෙවෙයි කරන්නේ. ඒ යාචකයෙක් තම ඒ කියන්නේ රැකියාව කරන්නේ පාරෙන්. එතකොට එයා ගාවට ගිහිල්ලා අපි එයාව කවදාවත් කවුරුත් එක්කගෙන යන්නේ මොකක් හරි රාජභෝජනයකට. ඊට පස්සේ එයා ගාවට ගිහිල්ලා දණින් වැටෙන්නේ අනේ මට මේ උදව් කරන්න. මට මෙහෙම මේ වෙලා තියෙනවා. ඒ වගේ කිසිම උදව්වක් කරන්නේ. එයාට මුකුත් වටිනාකමක් නැති හින්දා. ඒක තමයි අපි ගන්න ඕනේ. හැබැයි වටිනාකමක් තියෙන පුද්ගලයා ගාවට හැමෝම එක්රොක් වෙනවා. ඉතින් මම දකින්නේ ඒක තමයි මම ධෛර්යමත් වෙන්න හේතුව. මොකද මම එක තරගවලින් ප්‍රතික්ෂේප වෙද්දි කිසියම් අයෙකුගෙන් ප්‍රතික්ෂේප වෙද්දි කිසිම කෙනෙක් මාව ගණන් ගන්න නැතුව ඉද්දි මොකද මට අම්මයි තාත්තයි විතරක් ඉද්දි ඒ වගේ හේතු එක්ක මට ඕන වුණා මගේ ජීවිතය ජයග්‍රහණය කරන්න. ඉතින් මම හිතනවා මගේ පාසල් ජීවිතයත් මගේ මේ අවුරුදු 19 ගමන තුල යම් තාක් දුරට මගේ ජීවිතය සාර්ථක කරගත්තා කියලා. මේ අවුරුදු 16න් එහා මේ 16යි 19 කියන පරතරය අතරද මම ගොඩක් දේවල් හම්බ කරගත්තා ජීවිතේට. මිල මුදල් නෙවෙයි මිනිස්සු මගේ දක්ෂතා මගේ වටිනාකම් මේ සියල්ල උපනම්වා ගත්තා කියලා මම හිතනවා. ඉතින් ඒක තමයි ඕනම කෙනෙක්ට එන්න පුළුවන් බාධා. ඉතින් ඒවා තමයි අපිට අර නිකන් අදිෂ්ඨානයක් ඒ කියන්නේ ධෛර්යමත් වීමක් වෙන්න පුළුවන් මේ බාධා. ඉතින් මම කියන්නේ තවත් කෙනෙක් තමුන්ට ඊර්ෂ්‍යා කරනවා නම් අන්න සාර්ථක මිනිහ. ඉතින් ඒක තමයි මගේ ප්‍රාර්ථනාව.
මේක බලන හැමෝටම මට කියන්න තියෙන මෙච්චරයි. තමන්ගේ තියෙන හැංගිලා තියෙන දක්ෂතාව එළියට ගන්න. පාරම්පරික අදහස් වලට තමන්ගේ ජීවිතය නාස්ති කරගන්න එපා. ඔවයි. ඇත්තටම හරිම ආදර්ශමත් වටින කතා. බලන් ඉන්න මටත් ඔබටත් පණිවිඩයක් ගන්න, ආදර්ශයක් ගන්න හොඳ කතාවක්, අත්දැකීම් රසක් කියලා මං හිතනවා. ඉතින් මේ දක්වා ආපු ගමන් මගේ අයියට තියනවාද අයියගේ ජීවිතේ අමතක නොවෙන සිදුවීම් මොනවායි? සිදුවීම් දෙකක් තියෙනවා. මුලින් ආස කරේ සිදුවීම් මම එකක් කියන්නම්. ඉක්මනින් කියන මේ කාලය වෙලාව නැතිනම්. එකක් තමයි මම 2018 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා 2019 වර්ෂයේදී ගෙදරින්දි මට හිතුණු දෙයක් තමයි කම්පිටිෂන් එකක් කරන්න ඉස්කෝලේ ඇතුළත. ඒ කියන්නේ සමස්ත ලංකාවම එකතු කරලා කම්පිටිෂන් එකක් කරන්න. ඉතින් ඒක මම හිතාගෙන ඉදි මගේ මාධ්‍යංශ භාර ගුරු තුමියත් එක්ක කතා කරගෙන ඉද්දි ඒක සමගම විදුහල්පතිතුමත් එක්ක කතා කරගෙන ඉද්දි මේ හිටපු ජනාධිපතිතුමන් වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ තේමාවක් තිබ්බ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පාසල් තුල සතියක් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ තේමාවත් එක්ක අපේ පාසලටත් ඒ ව්‍යාපෘති ආවා මද්‍රව්‍ය නිවාරණ. ඉතින් ඒකත් එක්කම අපි මේ අපේ කම්පිටිෂන් එක ඒකාබද්ධ කරා. ඊට පස්සේ අපි කම්පිටිෂන් එකක් හැදුවා. ෂෝට් ෆිල්ම් කම්පිටිෂන් එකක් තමයි කරේ. මද්‍රව්‍ය නිවාරණ කෙටි චිත්‍රපට තරගාවලිය. ඉතින් ওই ව්‍යාපෘතිය දියත් කරාට පස්සේ අගෝස්තු මාසයේ 2019 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වුණා. ඒක තමයි මට තිබ්බ ලොකුම අභියෝගය. ඊට පස්සේ ලොකුම සිදුවීම කියන්නේ ඒ ව්‍යාපෘතිය ලංකාවේ හොඳම පාසල් මද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘති විදියට ඉදිරිපත් වුණා. ඒ කියන්නේ තේරුණා. ඉතින් ඒක තමයි මට ගොඩක් සතුටුයි. මොකද පාසල් ශිෂ්‍යයෙක් විදිහට මම දියත් කරපු ව්‍යාපෘතියක් ලංකාවේ හොඳම ව්‍යාපෘතිය විදියට තේරෙද්දි ගොඩක් සතුටුයි. ඒකටත් ගොඩක් බාධා ආවා. ඉතින් මේ බාධා වලට නොසෙලී ඒ දේවල් ජයග්‍රහණය කරා. මම මේකෙදි කියන්න ඕනේ ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ විද්‍යාලයේ මාධ්‍යංශ ගුරු මෑනියන් නෝකා ගුණවර්ධන මෑනියන් මම මේ අවස්ථාවේදී ආයෙත් මතක් කරනවා දුන්න උදව් වලට. ඉතින් ඒ තැනට එන්න හම්බුනේ ඒ මිස්සින්දා. ඒ වගේම තමයි අනිත් සිදුවීම මේ අර මම කිව්වා මේ වසරේ අපි තාක්ෂණාගාරයක් ඇදුවා මේ ඉපලොගම් විද්‍යාලයේ. ඉතින් මේක අදහස ආවේ ඇත්තටම මට 2019 වර්ෂයේ ඒකත් මම මේ මගේ උපන්දිනේට මම හැම අවුරුද්දෙම මගේ උපන්දිනේට මම පාසලකට මොකක් හරි ත්‍යාගයක් ලබා දෙනවා. මගේ උපන්දිනේ මම සමරන්නේ නැහැ. මොකක් හරි දුෂ්කර පාසලකට මම මගේ වියදමෙන් මම පරිගණක ලබා දෙනවා. ඉතින් ඒ වර්ෂයේ 2019 වර්ෂයේ මගේ උපන්දිනේට මම ලබා දුන්නා උපලෝගම් විද්‍යාලයට එක පරිගණකයක්. ඒ මගේ වියදමෙන්. ඉතින් ඒ වෙද්දිත් ඒ පාසලට කිසිදු පරිගණකයක් තිබ්බේ නැහැ. ඉතින් මම එදා හිතාගත්තා මේ පාසලට කොහොම හරි තාක්ෂණාගාරයක් හදලා දෙනවා. ඒ කියන්නේ මට පුළුවන් නෙවෙයි අපිට පුළුවන් කියන හැඟීමෙන්. මොකද මට තනියම කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් කියන හැඟීමෙන් මම පටන් ගත්තා. ඉතින් ඒක අර කොවිඩ් වසංගතයත් එක්ක බැරි මොකද්ද සහරාන්ගේ බෝම්බ ප්‍රශ්නයක් ආවා ඒ අවුරුද්දේ. ඉතින් ඒකත් එක්ක ටිකෙන් ටික පස්සට ගිහිල්ලා 2020ත් කොවිඩ් ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඊට පස්සේ 2021 තමයි අවුරුදු දෙකකට පස්සේ තමයි මට ආරම්භ කරන්නට පුළුවන් වුණේ ඒ තාක්ෂණාගාරේ වැඩේ. ඉතින් පෙබරවාරි මාසයේ ජනවාරි මාසයේ 17 වෙනිදා පටන් ගත්තා. ඇත්තටම ලොකු රිස්ක් එකක්. මොකද මගේ සංවිධානයේට තාමත් account එකක් නැහැ. bank account එකක් නැහැ. හැබැයි මාව විශ්වාස කරා ලංකාවේ මිනිස්සු. මගේ කණ්ඩායම ඇත්තට මම ඒකට ගොඩක් ස්තුතියන් දෙනවා. මොකද මාව විශ්වාස කරපු හින්දා තමයි මගේ account එකට සාමාන්‍යයෙන් දන්නේ නැති කෙනෙක් තවත් කෙනෙක්ගේ account එකට සල්ලි දාන්නේ නැහැ. හැබැයි අපි වැඩක් කරලා තියෙන හින්දා වැඩක් මිනිස්සු දැකපු හින්දා අපේ account වල සල්ලි ලැබුණා. ඉතින් මේ ලක්ෂ ගාණක් එක්ක ඇත්තටම මේක ලොකු වගකීමක්. නින්දට ගියත් මතක් වෙනවා මේක කරගන්න පුළුවන් වේද, මේක බැරි වේද, මම බොරුකාරයෙක් වේද, වංචාකාරයෙක් වේද. හැබැයි ඒ මානසික පීඩනයත් එක්ක කොහොම හරි කරනවා කියන අදිස්ථානෙ හිටියා. මගේ යාළුවන්ව මතක් කරනවා. ඒ වගේම මගේ කණ්ඩායම සමාජිකයන් මාව දිරිගැන්නුවා. සමහර අවස්ථාවලදී ඕන්නේ මේක මේ දැන් ඇති මේ මොන වදයක්ද මේක. ඒ කියන්නේ හිසට වදයක් මේක ඇත්තටම. තමන්ගේ වැඩක් කරගන්න බෑ. මේකේ සල්ලි එහා මෙහා වෙයිද, තමන් බුරුකාරයෙක් වේද, ඒ කාරණේ මේ
මනසට වද දෙනවා. ඉතින් එහෙම අවස්ථාවලදී මගේ සමාජිකයන් මම දිරිගන්නවා. ඉතින් ඒ දෙක තමයි මං මේ අවුරුදු 19 ඇතුළත විඳපු හොඳම සිදුවීම් දෙක. හොඳයි. අයියට අද වෙනකොට අත් කරගන්න පුළුවන් වෙලා තියෙන සාර්ථකත්වයට මේ ළඟා වෙන්න පුළුවන් වෙලා තියෙන සාර්ථකත්වයේ පිටිපස්සෙන් අයියට යෝධ සෙවණැල්ලක් වෙච්ච බොහෝ පිරිසක් ඇති. ඉතින් අන්න එහෙම පිටිපහලක් වුණු කාට හරි ස්තුතිවන්ත වෙන්න තියෙනවා නම් දැන් අයියට අවස්ථාව තියෙනවා. ඔව් නංගි. මට ප්‍රධානම විශේෂයෙන්ම මට ස්තුති කරන්න තියෙන්නේ මගේ අම්මයි තාත්තටයි. මොකද අම්මයි තාත්තයි නැත්තම් කවිදු චාමෙන්ට කෙනෙක් අද නැහැ. ඉතින් මම මේ දෙන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ දෙන්න මාව තේරුම් ගත්ත හින්දා තමයි මම මේ තැනකට එන්නේ. මොකද ගෙදරින් උදව්වක් තියෙන්න ඕනේ මේ වැඩවලට යද්දී. ඉතින් ඒ අම්මගෙනු තාත්තගෙනු ගොඩක් උදව්වක් මට ලැබෙනවා මේ වැඩවලදී. ඊට පස්සේ මම උදව් මේ ස්තුතිවන්ත වෙන්නේ මගේ අයියට. මොකද අයියා හින්දා තමයි ගොඩක් දේවල් මගේ ජීවිතේට මට ලැබුණේ. අයියා කරන වැඩ දිහා බලලා තමයි ගොඩක් දේවල් මම ආරම්භ කළේ. ඉතින් මගේ අයියාටත් මොකද අයියා මටත් වැඩි ඉහළ තැනක දැන් ඉන්නවා. ඉතින් මට ගොඩක් සතුටුයි මේ තුන් දෙනා මගේ පවුල විදියට ලැබුණ එකට. ඉතින් මේ තුන් දෙනාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පාලිසිංහ ශාන්ති විද්‍යාලයට අනුරාධපුර විදුහල්පතිතුමන් ඇතුළු සියලුම දෙනාටත්. මොකද පාසලේදීත් මට ලොකු සපෝට් එකක් ලැබුණා. ඒ වගේම මගේ මාධ්‍යංශය නංගිලා මල්ලිලා හිටපු අයියලා අක්කලා මගේ මිස් ඉනෝක ගුණවර්ධන මිස් ඒ වගේම මතක් කරන්න ඕනේ හිටපු උදේනි විතානගේ මිස් අචලා ශාමලී මිස්. මොකද මාධ්‍යංශයට ඇතුල් වෙන්නේ ඒ ගුරු දෙපළ හින්දා. ඉතින් එයාලටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා මගේ සහෝදරයෙක් වගේ මට උදව් කරන. ඒ තමයි රියාස් මොහමඩ්. මොකද ඔය හැම ෆිල්ම් එකකම කැමරා දායකත්වය දීලා තියෙන්නේ රියාස් අයියා. ඉතින් රියාස් අයියටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ හැම ෆිල්ම් එකකම සියලු කැමරා දායකත්වය දීලා තියෙන්නේ එයා. මොකද හැම වැඩකදීම එයාගේ වැඩත් නවත්තලා මගේ වැඩවලට එනවා. ඒ වගේම සංස්කරණ කටයුතු වලදී ෂෝට් ෆිල්ම් හැම එකක්ම මාත් එක්ක සංස්කරණ දායකත්වය ලබා දීලා තින්නේ භාග්‍ය ලංකා අයියා. ඉතින් මම යාවත් මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම මගේ මුලින් ඉඳන් කෙටි චිත්‍රපටවල සියලුම රංගන දායකයන් ලබා දුන් නංගිලා මල්ලිලාට අක්කලා අයියලාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද එයාලා හින්දා තමයි මම අද ජයග්‍රහීලාභියෙක් වෙලා ඉන්නේ. ඉතින් මට එයාලා දුන්න ඒ සපෝට් එකට ගොඩක් වටිනවා. ඉතින් එයාලා තමයි මගේ සියලු වැඩවලදී තිරයෙන් පිටුපස හිටපු මගේ හිත මිතුරන්. ඔව්. ඉතින් අද අපේ මේ වැඩේ ගැන PT ප්‍රොඩක්ෂන් ගැන අයියට මොනවද කියන්න තියෙන්නේ? මොනවද හිතෙන්නේ? මට ගොඩක් සතුටුයි PD ප්‍රොඩක්ෂන් වල පළවෙනි ඉන්ටර්වියු විදියට මාව තෝරගත් එකට මම ස්තුතිවන්ත වෙනවා. ඉස්සරහට අලුත් වැඩක් PD ප්‍රොඩක්ෂන් තුලින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ඔයාලගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඉතින් අද අයගේ කාලේ කැප කරලා අපේ PD ප්‍රොඩක්ෂන් එකේ වැඩේට සම්බන්ධ වුණාට අයියට බොහොම ස්තුතියි. ඒ වගේම අයියා මෙතෙක් ලැබපු ජයග්‍රහණ පිළිබඳව අපිට ගොඩක් සතුටුයි. අපේ කණ්ඩායම් වෙනුවෙන් අපි අයියට සුබ පතනවා. ඉදිරියට අයියාගේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් ඔන්න ඔහොමයි අද අපේ PD ප්‍රොඩක්ෂන් ෆස්ට් ඉන්ටර්විව් එකෙන් පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකකුත් අපි අරගෙන එනවා ඔයාලට බලන්න. රැඳී ඉන්න මේ PD ප්‍රොඩක්ෂන්.